සියලුම දෙනාට ආයුබෝවන්. සියලු දනහට වාසනාවන් ආයුබෝවන්. අද පෙබරවාරි මාසයේ 13 හෙට 14 වෙනිදා ජාතික රූපවාහිනිය උපන් දිනේදා. අවුරුදු 39ක් අපිට සම්පූර්ණ වෙනවා හෙට වෙනකොට. දැන් ජාතික රූපවාහිනියේ මේ අවුරුදු 39ක ඉතිහාසය පුරා ඔබට ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් පෙළ ගැසීමක් කළොත් එහෙම එහි වැඩිම වාර ගණනක් ලියවෙන වැඩිම කාලයක් ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකයින්ට සමීප කළ වැඩසටහන් අතරේ ශනිදා ආයුබෝවන් වැඩසටහන පෙරමුණේ ඉන්න වැඩසටහනක්. ඒ නිසා සෑම සෙනසුරාදා දවසකම මේ පැය දෙකක දෙකමාරක පැයකමාරක ආදි වශයෙන් කාලරාමුවේ යම් යම් වෙනස් වීම් සිද්ධ වුණත් මේ වෙලාවට ඔබ හමුවට ආ වැඩසටහනක් තමයි රූපවාහිනී ඉතිහාසයේ බොහොම පැහැදිලි සන්නාමයක් බවට පත් වුණු ශනිදා ආයුබෝවන් වැඩසටහන. ඒ නිසා අදත් අපිට අවසර දෙන්න ශනිදා ආයුබෝවන් සමග ඔබේ නිවසට එන්න. අපි අපේ පූර්ව ප්‍රචාරක පටෝස්සේ දැනුවත් කිරීමක් කළා ආපාද කතා කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව. මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් අපේ රටේ ඉතිහාසය බොහොම වටිනවා. අපිට හොඳ අභිමානයක් තියෙනවා. මේ අභිමානය පිළිබඳව අභිමානයක් සහිත මේ ඉතිහාසය බොහොම සුරක්ෂිතව පරිහරණය කරලා ඒක අනාගත પરම්පරාවට දායක කරනවා අයයි කියලා කියන කාර්යය ඊටාම බැරෑරුම් කාර්යභාරයක්, පහසු කාර්යයක් නෙවෙයි. ඒ කාර්යභාරය ඊටාම අකුරටම සිද්ධ කළ කෙනෙක් තමයි අපේ රටේ ඉතිහාසයේ සිටි මහාචාර්ය මැන්දිස් රෝහණදිර මහත්මයා. ඉතිහාසයේ පුරාවිද්‍යාවාදී විෂයන් පිළිබඳව බොහොම පර්යේෂණ සිද්ධ කරලා එතුමා අපේ රටට දායක කළ දෑ බොහෝයි. එතුමාගේ පුත්‍ර රත්නයට තමයි අද අපි කතා කළේ ජාතික රූපවාහිනියට එන්න. තාත්තා ගැන කතා කරන්නත් පුළුවන්. එතුමාගේ විෂය පිළිබඳව කතා කරන්නත් පුළුවන්. ඔහු සමග එක්ව හරිගුප්ත රෝහණදිර මහත්මයා. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපි ජාතික රූපවාහිනිය වෙනුවෙන්. එතුමා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට තමයි වර්තමානයේ කටයුතු කරන්නේ. රටේ ප්‍රමුඛම තැනක ප්‍රමුඛම පුද්ගලයා වෙනුවෙන් නීතිය හා සම්බන්ධ කාර්යභාරය කරන කෙනා. අර මා සඳහන් කළ ඉතිහාසය පිළිබඳව හැදෑරීම් කළ මේ මහාවියතාගේ පුතා. අපි කතා කරමු. මට මුලින්ම දැනගන්න ඕන පුතුමාගේ මේ හරිගුප්ත රෝහණදිර. කවුද පුතුමාට නම තිබ්බේ? ඇත්ත වශයෙන්ම චමින්ද පියාම තමයි නම තිබුණේ. මොකද පියා ඒ දවස්වල මම දන්නවා මට අහලා තියෙනවා කියනවා මේ ඉන්දියාවේ රාජවංශයක් තිබුණා. ඒ අධිරාජ්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ කර කර හිටපු කාලේ තමයි මම හිතන්නේ ওই නම මට තබලා තියෙන්නේ. දැන් නිවසේ පරිසරයේ ඉතිහාසය පුරාවිද්‍යාව ආදී දේවල් එක්කනේ ගැවසුනේ මහාචාර්යවරයෙක් ඉන්න නිවසක් නේ ඔබේ නිවස. හැබැයි ඔබ ඉතිහාසයට නෙවෙයි ඇලුම් කරන්නේ ඔබ නීතියට යන්නේ. ඇයි මේ වෙනස? නෑ ඇත්ත වශයෙන්ම සමින්ද මට උවමනා කරලා තිබ්බා ඉතිහාසය පුරාවිද්‍යාව වගේ විෂයන්ට සම්බන්ධ වෙන්න මම උසස් අධ්‍යාපනය කරනකොට. නමුත් අපි A levels විභාග කරනකොට මේ අපිට සිද්ධ වුණා ඒ ලකුණු තත්ත්වයත් එක්කලා මේ නීති පීඨයට යන්න. ඉතින් ඒක මම නමුත් කල්පනා කරා නීතිය හදාරලා ඊට පස්සේ මේ පියාගේ විෂයට යනවද කියලා ඊට පස්සේ ඒකින්ද තමයි මේ අපි නීතිය තෝරගත්තේ. නමුත් ඒක වුණේ නැහැ. ඊට පස්සේ නීතිය ඔස්සේ තමයි මට ගමන් කරන්න සිදු වුණේ මගේ වැඩිදිර අධ්‍යාපනය. හැබැයි ගෙදර පරිසරයේ ඇති නේද ඉතිහාසය පිළිබඳව බොහෝ දේවල්. ඔව් ඇත්ත වශයෙන්ම දැන් ඇත්තටම අපේ ගෙදර එන සියලු දෙනාම දන්නවා ගෙදර සාලේ මේ සෙල්ලිපි වල මේ ඡායා පිටපත් එල්ලලා තියෙනවා. ඒ කියන්නේ කියවන්න අමාරු සෙල්ලිපි සාමාන්‍යයෙන් මගේ පියාට මාස 6ක් 7ක් අවුරුද්දක් විතර යනවා මේක කියවලා ඉවර කරන්න. සමහරට එක සෙල්ලිපියක් මට මතකයි කිඹුල් මන්තරේ කියන සෙල්ලිපිය ඒක අවුරුදු 2කමාරක් තිස්සේ කියවලා තමයි තිබුණේ. මං හිතන්නේ වචන 12ක් වගේ වචන. නමුත් මේ වචන 12 කියව ගන්නත් එච්චර කාලයක් ගියා ඒකේ. ඒක අර මේ වල්පොල රාහුල හාමුදුරුවෝ සම්බන්ධ එකක් එතුමත් උන්වහන්සේත් සම්බන්ධ පරීක්ෂණ කරලා තියෙන සෙල්ලිපියක්. දැන් මේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමක් කරන කෙනෙකුට වඩා තදින් දැනෙනවා රටක තියෙන උරුමය, රටක තියෙන අභිමානය ආදී දේවල්. දැන් ඔබට මේ දේවල් එතකොට අර ගෙදර පරිසරයත් එක්ක වඩා දැනෙනවා. එහෙම කෙනෙක් විදිහට ඔබ අපේ රට ගැන දකින්න දැක්ම කොයි වගේ? නෑ ඇත්ත වශයෙන්ම මේ චමින්ද මේ රටේ මානව සම්පත් ගැන අපි විශේෂයෙන් කතා කරනකොට ඊටාම දක්ෂ බුද්ධිමත් රටට වැඩ කරන්න පුළුවන් මානව සම්පත් අපිට තියෙනවා. නමුත් මට හිතෙන විදියට මේ මානව සම්පත් නිවැරදි විදියට කළමනාකරණය වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම බුද්ධි ගලණය තියෙනවා අපේ රටවල් වලින් ඉඳලා පිට රටට යනවා ඉගෙන ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි අපේ මේ සංස්කෘතිය තුළ අපිට දැන් මේ වෙනකොට අපිට අපේ සංස්කෘතියට නුහුරු දේවල් මං හිතන්නේ ඇවිල්ලා තියෙන විශේෂයෙන් 1970
70 80 වගේ කාලෙන් පස්සේ. ඉතින් ඒ ඇතිවෙච්ච සමාජ විපර්යාසයත් එක්ක මේ අපේ තිබිච්ච අර ගලාගෙන ආපු ඒ සංස්කෘතිකමය ලක්ෂණ ගිලිහිලා නිකන් අපිට හිතෙන මේ සමාජය යම් පරිහානියකට ලක් වෙලාදත් කියලා. ඔබේ තාත්තා මොකද කිව්වා? ඉතිහාසය අපිට අර කියනවා වගේ බොහොම වටිනා ඉතිහාසයක් තියෙන රටක් නේ. එතකොට මේ ඉතිහාසයේ ওই විදිහට විවිධ කාලවකවානු වල සෝදාපාලුවට ලක් වෙමින් පවතින දේවල් දකින්න තියෙන තාත්තා. මොකද තාත්තා කිව්වේ? නෑ මෙහෙමයි චමින්ද. දැන් ඉතිහාසඥයෙක් විදියට පියා අපිට වඩා ඒ විෂය ගැන ගැඹුරින් දන්න කෙනෙක්. එතකොට ඉතිහාසය දන්න කෙනෙක්ට මේ යම් වෙනස් වීම මහා ලොකුවට ගන්නෙ නැහැ. මොකද අවුරුදු 5000ක් විතර තිස්සේ යම් විපර්යාසයන්ට ලක් වෙවි තමයි අපේ රටේ ඉතිහාසය සංස්කෘතිය ගමන් කරලා තියෙන්නේ. ඉතින් යම් අවස්ථාවල ඔහොම දේවල් වෙනවා. නමුත් අර ගලාගෙන යන අපිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ ඉදිරියට කොහොම හරි ගෙනියන්න ඕන කියන තැන තමයි පියා හිටියේ. මා කියන්නේ තාත්තා කරපු දේවල්ම පුතා කරන්න ඕන කියලා. අපේ විවාහයක එක දේවල් තිබුණාට එහෙම වෙන්න ඕන කමක් නැහැ. නමුත් ඔබ ඉතිහාසඥයෙක් නොවේ නීතිඥවරයෙක් වීම පිළිබඳව සතුටු වෙනවද? නෑ ඇත්ත වශයෙන්ම මම නීතිඥවරයෙක් පිළිබඳව සතුටු වීම පිළිබඳව සතුටු වෙනවා. නමුත් මා වඩා කැමති මේ කලා මම ඇත්තටම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ කලා විෂයන් තෝරගත්තෙත් ඒ මග ඔස්සේ යන්න තමයි. නමුත් ඇත්තටම මේ අපිට ටිකක් කල් යනකොට දැන් ඒ කාලේ තේරෙන්නේ නැහනේ චමින්ද මේ ශාස්ත්‍රීය යම් තීන්දුව ගන්නකොට දැන් විශේෂයෙන් අර ආර්ථිකමය දේවල් ගැන සමහරට අපිට හිතෙන ඔය වගේ කාලේ. ඒතකොට අපි හිතන මේ නීතිය සම්බන්ධයෙන් ගියොත් මීට වඩා මොකද අපි දන්නවා අපේ පියාගේ තත්වය කියන්නේ මහා ශාස්ත්‍රඥයෙක් වුණාට ඒ අය ඉතා සරල මේ පඩියකට පුරුදු වෙලා ඒ වගේ ජීවිතයක් ගත කරපු අයනේ. මම හිතන්නේ ඒකත් මට බලපාන්නේ නැති මම හිතන්නේ නීතියට සම්බන්ධ වෙන්න. දැන් එහෙම ආපු ගමනක ඔබතුමා අද නැවතිලා ඉන්නේ ජනාධිපතිතුමාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් නැත්නම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් කියන තනතුරේ. එක්තරා විදිහකින් කිව්වොත් මේක රාජකීය කටයුත්තක්. මොකක්ද ඔබතුමාට පැවරලා තියෙන වගකීම? ඔව් නෑ ඇත්තටම චමින්ද මම මීට කලින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන නීති උපදේශකවරයා විදිහට කටයුතු කරා 2010 ඉඳලා 2015 දක්වා. ඊට කලින් 2005 ඉඳලා 2010 වෙනකන් රණවිරු සේවා අධිකාරියේ ඒ ප්‍රධාන නීති උපදේශකවරයා වශයෙන් හිටියා. අනේ කාලය තුල මේ යුද්ධයත් මානුෂික මෙහෙයුම තිබිච්ච කාලේ. ඉතින් ඒ කාලය තුල මම විශාල අත්දැකීම් ලබා ගත්තා මේ රජයේ නීතිමය කටයුතු කරන සම්බන්ධයෙන් විශේෂයෙන් වර්තමාන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ආරක්ෂක ලේකම් විදියට හිටියේ. එතකොට දැන් මට පැවරිලා තියෙන කාර්යය වෙන්නේ මේ චමින්ද ඇත්තටම මේ රජයේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන නීති උපදේශක විදියට සැලකෙන්නේ ගරු නීතිපතිතුමා. එතකොට ප්‍රින්සිපල් ලීගල් ඇඩ්වයිසර් තමයි ගරු නීතිපතිතුමා ඇතුළු ඒ නීතිපති දෙපාර්තමේන්තුව. එතුමා තමයි රජයට සහ ජනාධිපතිතුමාට නීතිය සම්බන්ධයෙන් ප්‍රධාන උපදෙස් දීම් කරන්නේ. ඒ වගේම ජනාධිපති කාර්යාලයේ තියෙනවා නීති අංශයක්. ඒ වගේම තියෙන ව්‍යවස්ථාදායක කටයුතු අංශය. ඒ කියන්නේ ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතු කරන වෙනම අංශයක් තියෙනවා. ඉතින් ඒ අංශවල මේ අවුරුදු ගානක් තිස්සේ සේවය කරන බොහොම පළපුරුදු නිලධාරීන් ඉන්නවා. ඒ අය සමග නීතිපතිවරයා සමග ඒ වගේම අනිත් නීතිඥවරු සමග ඒ වගේම ඔබ දන්න ජනාධිපති කොමිෂන් සභාපති වෙනවා. එතකොට ඒවා කළමනාකරණය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම තමයි විශේෂයෙන් මට පැවරලා තියෙන රාජ්‍ය. නීතිය කියලා කියන්නේ අර සුවට සුමුදු එහෙම දෙයක් නෙවෙයි නේද? ඇත්ත වශයෙන්ම තියෙන බොහෝ විට ගැටලු වලට උත්තර හොයන්න තමයි ඔබතුමාට ප්‍රධාන වශයෙන් පැවරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එවැනි කටයුතු. අර ජනාධිපති කොමිෂන් සභා කීපයක් ගැන කිව්වා. මොකද ජනාධිපති කොමිෂන් කියලා කියන්නේ? ඔව් මෙහෙමයි චමින්ද ජනාධිපති කොමිෂන් සභා කියන්නේ දැන් 1948 පරීක්ෂණ සභා පනත යටතේ ජනාධිපතිවරයෙක්ට පුළුවන් යම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් අපි හිතමු සමාජයේ කතා බහට ලක් වෙන අර්බුදයට ලක් වෙන කාරණා තියෙනවා. ඒ කාරණා සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය සොයා ගැනීම සඳහා ජනාධිපතිතුමාට පුළුවන් පරීක්ෂණ කොමිෂන් සභා පත් කරන්න. ඉතින් ඒ වගේ පරීක්ෂණ කොමිෂන් සභා විශාල ගණනක් පත් කරලා තියෙන මේ ඉතිහාසය තුල.
ඉතින් ඒ වගේම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කියලා තියෙනවා. ඒක 1978 වසරේ තමයි ඒක ආවේ. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව කියන්නේ යම්කිසි කොමිෂන් සභාවකින් දෙන නිර්දේශයන්ට දඬුවම් පවා පමුණවන්න පුළුවන් බලයක් තියෙන පරීක්ෂණ සභාව. ඒ කියන්නේ ජනාධිපතිවරයාට රටේ ව්‍යවස්ථාව අනුව පැවරලා තියෙන බලතල ප්‍රකාරව මේ නීතිය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන එක්තරා වපසරියක් මේ. ඇත්ත වශයෙන්ම. දැන් රටක තියෙනවානේ අධිකරණ පද්ධතියක්. ඔව්. එතකොට අධිකරණ පද්ධතියක් තියෙනකොට හොඳයි අපිට තප්පර කිහිපයක් දෙන්න මට වෙලාව බලන්න. වෙලාව උදේ 8:45යි. තාම වැඩ කටයුතු ආරම්භ කරලා නැත්නම් ඔන්න වෙලාව ගිහිල්ලා තියෙන උදේ 6න් නම් පැය 2යි විනාඩි 45ක් ගෙවිලා. අය පහු වෙලා. ඒ නිසා බොහොම ඉක්මනින් අපි අපේ වැඩ කටයුතු වලට යමු. හොඳයි මම ඇහුවේ ඔබතුමාගෙන් රටක දැන් ජනාධිපතිවරයාට තියෙන නීති ප්‍රකාරව එතුමා කොමිෂන් සභාව පිහිටවනවා. නමුත් රටක තියෙනවා ඔය කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න අධිකරණ පද්ධතියක් අපේ රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා. එහෙම අධිකරණ පද්ධතියක් තියෙද්දි ඇයි ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාපත් කරන්නේ? අධිකරණයෙන් පුළුවන් ඔය දේවල් කරන්න. නෑ මෙහෙමයි. අධිකරණය විසින් කරන්නේ යම්කිසි නීතිමය කාරණයක් නඩුවක් විදියට අධිකරණයේ ඉදිරියට පැමිණිල්ලක් විදියට ආවම එය විභාග කිරීම. දැන් මෙතනදී සිදුවෙන්නේ දැන් උදාහරණයක් විදියට ගත්තොත් චමින්ද පාස්කු දින වෙච්ච ඒ ප්‍රහාරය, ඒ කියන්නේ බෝම්බ ප්‍රහාරය. එය බොහෝ ආందోලනට ලක් වෙච්ච කාරණයක් නේ. එතකොට එතන විශාල මිනිස් ජීවිත ගණනක් නැති වුණා. ඉතින් එතකොට දැන් අධිකරණයේ ඉදිරියට මේ අය පමුණවන්න වුණත් අවශ්‍ය සාක්ෂි සොයාගන්න සමහර වෙලාවට ඉතා අපහසු වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවලදී සහ ඒ දැන් නීතිමය කාරණා පමණක් නෙවෙයිනේ යම්කිසි ඔය වගේ සිද්ධියකදී අදාළ වෙන්නේ. ඊට කලින් මෙවැනි සිද්ධියක් සිදුවීමට බලපාන්නා වූ හේතු මොනවද? ඊට පස්සේ ඒ හේතු සොයා ගන්න ඕන. සොයාගෙන ඒ හේතුව නැති කරන්න අවශ්‍ය පිළියම් යොදන්න ඕන. ඉතින් එවැනි කාරණා අනාවරණය කරගන්න තමයි විශේෂයෙන් ජනාධිපතිවරයා කොමිසමක් පත් කරලා සාක්ෂිකරුවන් කැඳවලා ඒ කොමිසමෙන් යම්කිසි කරුණු අනාවරණය කරගෙන කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ නිර්දේශවල යම් තියෙන නිර්දේශ අපි හිතමු 10ක් ඉදිරිපත් කරොත් සමහරට දෙකක් තියෙන්න පුළුවන් නීතිමය කාරණා. අධිකරණයට ගිහිල්ලා අධිකරණය තුලින් විසඳන. සමහර කාරණා තියෙන්න පුළුවන් සංස්කෘතිමය කාරණා. මෙන්න මේ විදිහේ තත්වයක් තමයි ඇති වෙන්න ඕන යනාදී වශයෙන්. ඒක තමයි මේ දෙකේ වෙනස චමින්ද. දැන් මේ දිනවල කොමිෂන් සභා ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව විශේෂයෙන්ම කතා බහට ලක් වෙනවා වැඩි. කොමිෂන් සභා කිහිපයක් පිළිබඳව ඔබතුමාට ඔය හැම දෙයක් මතපත ගන්න ලැබෙන කියවන්න ලැබෙන කෙනෙක්නේ. මොනවද මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන සහ වර්තමාන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වෙන කොමිෂන් සභා මොනවද? ඔව් මෙහෙමයි මම ඊට කලින් මම හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ ජනාධිපති කොමිෂන් සභා පත් කිරීම චමින්ද කාලයක් තිස්සේ ඉඳලා වෙනවා යම් සිද්ධි සම්බන්ධ උදාහරණයක් වශයෙන් කියනවා නම් 2004 ඉඳලා මේ වෙනකොට කොමිෂන් සභා 20ක් විතර මේ පිහිටවල තියෙනවා. මේ 2004 ගංගොඩවල සෝම ස්වාමින් වහන්සේගේ අපවත් වීම පිළිබඳ කොමිසම යන ආදිවාසී ඒක මට මතකයි මගේ පියත් හිටියා ඒ කොමිසමේ සමාජිකයෙක් විදියට. ඒ විදියට බස්නාහිර පළාතේ මේ රෙජිනෝල් කුරේ මැතිතුමාට කරන ලද විශ්වාස භංග යෝජනාව සඳහා තියෙන කොමිෂන් සභාපතිලා මේ ආදී වශයෙන් කොමිෂන් සභා 20ක් 25ක් විතර පත් කරලා තියෙනවා. 2004 ඉඳලා මේ දක්වා. 2004 ඉඳලා. ඊට කලිනුත් අපි දන්න විජය කුමාරතුංග මේ මැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරලා තියෙනවා. ඉතින් ඒ ජනාධිපතිවරයෙක් මේක කරන්නේ යම් ප්‍රශ්නයක් පිළිබඳ නිවැරදි කරුණු සොයාගත්තේ නැහැ කියන මතය ඇති විට මේ නිවැරදි කරුණු සොයාගන්න තමයි මේ කොමිෂන් පත් කරන්නේ. හොඳයි මම අහපු ප්‍රශ්නේ. ඔව් මෙහෙමයි. ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මාසයේ 18 වෙනිදා තමන්ගේ කාර්ය පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොමිෂන් කීපයක් පත් කරලා තියෙනවා. එකක් තමයි ETI ඔබ දන්නවා ඒ මහා බැංකුව විසින් ETI ආයතනයේ සිදුවෙච්ච යම් අක්‍රමිකතා තියෙනවද බලන්නේ ඒ තැන්පත්කරුවන්ට සිදුවෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් සහනයක් දෙන්න අවශ්‍ය කොමිසමක් පත් කරලා තියෙනවා. ඊට පස්සේ දේශපාලන පලිගැනීම් 2015 ඉඳලා 2020 වෙනකන් සිදුවෙච්ච දේශපාලන පලිගැනීම් ඉලක්ක
කරගෙන යම් අයට සිදුවෙච්ච අසාධාරණකම් සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කරා. ඊට පස්සේ මේ ජනවාරි 29 වෙනිදාත් කොමිෂන් සභාවක් පත් කරා. ඒ කොමිෂන් සභාවෙන් විශේෂයෙන් කියන්නේ ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ තිබුණු නිර්දේශයන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද බොහොම කල්පනාවෙන් ඒව කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සොයා බලන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරා. ඒකේ විශේෂත්වය තමයි චමින්ද මේ දැනට අධිකරණයේ සේවය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් සහ දැනට අධිකරණයේ සේවය කරන අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් තමයි ඒ බැරෑරුම් කටයුත්තක් ඒ බැරෑරුම් කටයුත්තට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා විසින් පත් කළ ප්‍රධාන කොමිෂන් සභා 3ක් මේකට ක්‍රියාත්මක වෙනවා. නමුත් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරයත් මේ ජනාධිපතිවරයාගේ දුර කාලය තුල ක්‍රියාත්මක වෙමින් එහි අවසන් වාර්තාවක් ලැබුණා. අනිවාර්යෙන්. ඒක ඇත්තටම 2000 ඒ පාස්කු ප්‍රහාරය සිදු වුණේ 2019 අප්‍රේල් 21 මම හිතන්නේ නේද? ඔව්. එතකොට ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත් කරා. ඒ ප්‍රධාන විනිසුරුතුමා හිටියේ ප්‍රධාන සභාපතිවරයා විදිහට සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ජනක් සිල්වා මැතිතුමා ඇතුළු විනිසුරුවරුන් 5 දෙනෙක් 4 දෙනෙක්කින් සමන්විත විනිසුරුවරුන් 3 දෙනෙක් සහ රාජයේ SLS සර්විස් එකේ හිටපු ප්‍රවීණ කෙනෙක් සමග තමයි මණ්ඩලය පත් කරලා තිබ්බේ. අවුරුදු 1 මාස 3ක් තිස්සේ ඉතා පරිස්සමෙන් මේ පාස්කු කොමිෂන් සභාව විසින් සාක්ෂිකරුවන් ගෙනැල්ලා කරුණු සියල්ල සම්බන්ධයෙන් ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කරලා මං හිතන්නේ අපිට මේක බාර දීලා තියෙනවා. පිටු ලක්ෂයක් පමණ වෙනවා ඒ වාර්තාව. පිටු ලක්ෂයක පමණ නිර්දේශ සහ සාක්ෂි සියල්ල ගත්තම පිටු ලක්ෂයක් විතර වෙනවා. ඒ වාර්තාව මේ ජනවාරි මාසේ බාර දීලා තියෙනවා. ඒ නිර්දේශ සඳහන් කරලා තියෙනවා කොමිෂන් සභාව අවසානයේ. බොහෝ තැන්වලින් ඉල්ලීම් කරනවා මේ කොමිෂන් සභාව වාර්තාව සමාජගත කරන්න, ඇයි මේක ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ, ඇයි මේක ජනාධිපතිවරයා සන්තකේ තවමත් තියාගෙන ඉන්නේ කියලා මැසවිල්ලක් තියෙනවා. මොකක්ද ඔබේ උත්තරය? මෙහෙමයි මේ චමින්ද දැන් විශේෂයෙන් පාස්කු කොමිෂන් සභාව සම්බන්ධ නිර්දේශයන් බලනකොට ඒ ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කරන්න ඕන නිර්දේශයන්. උදාහරණයක් වශයෙන් දැන් ඒ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභාවේ සමාජිකයන්ම මෙම නිර්දේශයන් ලබා දෙනකොට මේ වාර්තාව ලබා දෙනකොට කියා සිටියා මේ වාර්තාව තුළ බොහොම සංවේදී ආරක්ෂාව හා සම්බන්ධ කාරණා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ සමහර සාක්ෂි රහසිගතව ඉන් කැමරා කියලා අපි කියනවා. ඒ රහසිගතව තමයි මේ සාක්ෂිකරුවන් කැඳවලා යම් අනාවරණයන් සිදු කරගත්තේ. මොකද හේතුව දැන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද මේ ක්‍රියාවට හේතු පාදක වෙච්ච යම් කරුණු රාශියක් තියෙනවා. ඒක රාජ්‍ය බුද්ධි සේවාව සම්බන්ධ කාරණා තියෙනවා, ආරක්ෂාව සම්බන්ධ කාරණා තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් අපේ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධ ගැටලු තියෙනවා. මේ සියල්ලක් සම්බන්ධ සංකීර්ණ වාර්තාවක්. එතකොට පිටු ලක්ෂයක් තියෙනවා කියලා මම කිව්ව එකෙන්ම ඔබතුමාට තේරෙන්නේ නැති මේකේ තියෙන බැරෑරුම් බව. එම නිසා මේක මේ අවස්ථාවේදී තාම අපිට සතියකමාරක් විතර වෙන්නේ මේක හමු වෙලා අතිගරු ජනාධිපතිතුමා විසින්ම මේක අධ්‍යයනයක් සිදු කරන, ඒ වගේම නීති ශාස්ත්‍රයේ සහ සිවිල් සේවයේ විශිෂ්ට පුද්ගලයන් විසින් විද්වත් මණ්ඩලයක් විසින් දැනට මේක අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළා මේ අවශ්‍ය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු කරනවා. පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඉතා පරිස්සමෙන් කළ යුතු වැඩක්. බොහෝ විෂයන් පිළිබඳව මෙතන යම් විදිහට හැලහැප්පීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ පුළුවන්. මේ කාර්යය පිළිබඳව ඔබතුමාගේ අදහස ඒකයි. හොඳයි, අපි විනාඩි කිහිපයක විරාමයක් ලබා ගමු. ඉන්පස්සේ අපි එතුමත් එක්ක කතා කරමු. අර කිව්වා අනිත් කොමිෂන් සභා සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව. නැවතත් ඔබ ශනිදා ඉබුවන් සමග අප කතා කරමින් ඉන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදිර මහත්මයා සමග.
වර්තමාන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන විවිධ කොමිෂන් සභා පිළිබඳව අවසාන වශයෙන් අපි කතා කරමින් හිටියේ. පාස්කෝ කොමිසම ගැන අපි කතා කළා. පිටු ලක්ෂයක වාර්තාවක් තියෙන කියලා ඔබ සඳහන් කළා. ඒ වගේම මේ දවස්වල මේ දේශපාලන වශයෙන් වැඩි වශයෙන් කතා බහට ලක් වෙන දෙයක් තමයි අර දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා සිට 2019 නොවැම්බර් මාසයේ 19 දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙන් 16 වෙනිදා දක්වා කාලය වෙනුවෙන් තොරතුරු විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම. මේ කොමිසමේ තත්ත්වය මොකක්ද? වාර්තාවක් ලැබුණා. ඒ වාර්තාවට තවත් කොමිසම් සභාවක් පත් වෙලා තියෙනවා. ඔව් නෑ මෙහෙමයි. දැන් මේ වාර්තාව ලබා දුන්නේ කොමිෂන් සභාවත් මම හිතන්නේ මාස ගණනාවක් තිස්සේ බොහොම පරිස්සමෙන් සමාජිකයන් දෙදෙනෙක් හිටියා මේවා අධ්‍යයනය කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වාර්තාව තුළ නිර්දේශයන් රාශියක් ලබා දීලා තියෙනවා. ඒකට මේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා කළ යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයෙන් ඒක අනුමත කරලා තියෙනවා මේ යම් තත්ත්වයන් යටතේ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඊට පස්සේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කාරණා මැනවින් සලකලා බලලා මේ දේශපාලන පරිගැනීම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් මීටත් වඩා සුපරීක්ෂාකාරී ලෙස සොයා බැලිය යුතුයි කියන ස්ථාවරය අරගෙන තවත් කොමිෂන් සභාවක් පත් කරා. මම ඔබට කිව්වා වගේ චමින්ද ජනවාරි 29 වෙනිදා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් දෙදෙනෙක් සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරයෙක් පත් කරලා මේ සොයා බලලා මේවා කොහොමද මේවා ක්‍රියාත්මක කරන්න කියලා අවශ්‍ය නිර්දේශයන් දෙන්න. ඒ නිර්දේශයන් දුන්නාට ඇත්ත වශයෙන්ම මේ නිර්දේශයන් පාර්ලිමේන්තුවටත් සමහරට ඉදිරිපත් කරන්න වෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. දැන් අර මුලින් කිව්ව කොමිෂන් සභාව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තවත් කොමිෂන් සභාවක් අවශ්‍යයිද? බැයිද එහි නිර්දේශ අර කිව්වා වගේ අධිකරණය හෝ වේවා අනිකුත් ආයතන වල මැදිහත් වීමෙන් අවසානයක් දක්වා අරගෙන යනවා. ඔපුල මෙහෙමයි. දැන් විශේෂයෙන් සමහර නිර්දේශයන් තියෙනවා චමින්ද සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවකට කරන්න බැරි දේවල්. උදාහරණයක් වශයෙන් ඔබට මතක ඇති 1978 සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජාහිතය සම්බන්ධව කටයුතු කරපු කොමිෂන් සභාවක් තිබුණා. අන්න ඒවා තමයි විශේෂ ජනාධිපති කොමිෂන් සභා කියන්නේ. එතකොට දැන් අර මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ මේ කොමිෂන් සභාවෙත් යම් තීන්දුව ක්‍රියාත්මක කරන්න නම් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක සහ ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් අර ඉදිරිපත් කරලා තියෙන කරුණු තවත් සලකා බැලිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා තමයි විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා තියෙන්නේ. ඔය කියන ක්‍රියාවලිය මම දැක්කා පහුගිය දවස්වල දේශපාලනික වශයෙන් මේ දවස්වලත් ටිකක් කතා බහට ලක් වෙන කාරණයක්. ඒ ජනාධිපතිවරයා සතුව තියෙන නීතිය ප්‍රකාරව කළපත් කිරීමක්. ඔව් අනිවාර්යයෙන්ම. ඒ පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ ජනාධිපතිතුමාට බැවරලා තියෙන බලය අනුව පත් කරපු එක. එක කොමිෂන් සභාවක් පිළිබඳව තවත් විමර්ශනය කරන්න තවත් කොමිෂන් නෑ ඒ කොමිෂන් සභාවේ ලබා දීලා තියෙන යම් නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඔව් විශේෂයෙන් දැන් අර කලින් අපි මේ චමිත කතා කරපු දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශයන් රාශියක් තියෙනවා. ඒ වගේ මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමක් පත් කරේ ඒ 2015 ඉඳලා 2020 දක්වා මේ දේශපාලන පරිගැනීමකට ලක් වුණ කාරණා විශේෂයෙන් ආందోලනාත්මක තත්වයකට ඇති වුණා. විශේෂයෙන් අර FCID එක right සහ මේ දූෂණ විරෝධී කමිටුව ඒ වගේ ඒවයි නිල තත්ත්වය සම්බන්ධයෙන් විශාල ගැටලු තිබුණා. එම නිසා එම ජාතික විධායක සභාව දූෂණ විරෝධී කමිටුව එතකොට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයක වගේ FCID එක. ඉතින් මේවා මගින් කරපු යම් දඬුවම් ක්‍රියාත්මක කිරීම සහ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව බොහෝ වෙලාවට කතා වුණා. මේක විශාල මේ ඉලක්ක කරගෙන කරපු දෙයක් කියන එක සමාජ කතා බහට ලක් වෙලා එම නිසා තමයි මම හිතන්නේ 2019 ලක්ෂ 69ක
ජනවර්මක් ජනපදයි ඒ මැන්ඩේට් එක තුලම තිබුණ ඉල්ලීමක් මෙවැනි කමිටුවක් පත් කරන්නේ කියලා. එම නිසා තමයි මේ කොමිසම පත් කරේ. ඒ වගේම මේ කොමිසමේ සමාජිකයන් සම්බන්ධයෙන්ුත් යම් කතා බහකට ලක් වෙලා තියෙනවා. නමුත් මම චමිත කියන්න කැමති මීට මේ ඒ කියන්නේ මෙම දේශපාලන පරිගැනීම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමාම තමයි 2018 පත් කරලා තියෙනවා මේ එතුමාම සභාපති විදියට ඒ කොමිෂන් සභාවේ කියන්නේ 2015 ජනවාරි 14 දින සිට 2018 දෙසැම්බර් මාස 31 දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදු වී ඇති සැලකෙන දූෂණ ක්‍රියා වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම දේපල සාපරාධී පරිහරණය රැවටීම සහ බලය අධිකාරිය රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාව මේක පත් කරේ ඇත්තටම 2019 ජනවාරි 14 ඒක කියන්නේ හිටපු ජනාධිපතිතුමා විසින් පත් කරෙත් මේ විනිසුරුතුමාම තමයි සභාපති විදියට. නමුත් දැන් මම හිතන්නේ යම් කෙනෙක් ඒ ගැන සමාජිකයන් සම්බන්ධයෙන් කතා කරනවා නම් කතා කළ යුත්තේ නිර්දේශ ලැබෙන්නට පෙර මේ කිව්වනම් ඒ සමාජිකයන්ගේ ප්‍රශ්න තියෙනවා කියලා මම හිතන්නේ වඩා සාධාරණයි. එම නිසා මම චෝදනා වෙන්නේ නිර්දේශ ලැබුණාට පස්සේ තමයි ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ ලැබිච්ච නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද ඒක ගැන විතාමත් සොයා බලා ඒ ක්‍රියාත්මක වෙන්නේ නීතිමය රාමුව තුළ. දැන් ඔය මේ මාලගත්තියේ දේශපාලන පරිගැනීම් පිළිබඳව ඔය කොමිෂන් සභාවේ ක්‍රියාත්මක වුණු සහ එතන විභාග කළ කාරණා මොනවද කියන එක පිළිබඳව දැන් ඇතැම් තැන් තිබුණා මේ කොමිෂන් සභාවේ සාක්ෂි විමසන ඇතැම් කරුණු ඒ වන විටත් අධිකරණ ක්‍රියාදාමයක් තුළ සාකච්ඡාවට ලක් කරන්නට අධිකරණ ක්‍රියාදාමයක් සිදු වෙමින් පැවතිච්ච දේවල්. කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වෙන්නට පෙර අධිකරණ තීන්දුව ලැබිච්ච තැනුත් තිබුණා. දැන් එතකොට ප්‍රශ්නයක් එනවානේ. දැන් කොමිෂන් සභාවේ නිර්දේශය කුමක් වෙනවාදයි කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අධිකරණ නැතම් නඩු නිදොස් කොට නිදහස් කිරීම පවා සිද්ධ වෙලා තියෙනවා. මෙහෙමයි. චමින්ද කොමිෂන් සභාවකින් සිදු කරන්නේ රෙකමෙන්ඩේෂන්ස්. ඒ කියන්නේ නිර්දේශ. ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් විසින් කොමිෂන් සභාවට පවරලා තියෙන අධිකාරී බලයක් තියෙන මැන්ඩේට් එකක්. ඒ අධිකාරී බලයේ සඳහන් වෙනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් සොයා බලලා නිර්දේශ ලබා දෙන්න කියලා. ඉතින් මේ කොමිෂන් ජනාධිපතිතුමා කරන්නේ පත් කරන එක විතරයි. එතුමට ලැබිලා තියෙන බලය අනුව. ඉතින් මේ පත් කරන්නේ විශේෂ මහජන ඉල්ලීමක් තියෙනවා නම් මේක ආందోලනාත්මක තත්වයක් තියෙනවා නම් රටේ සංවර්ධනයට ප්‍රගමණයට මේ කරුණු සොයා බැලලා නීතිය නිවැරදි විදිහට ස්ථාපිත කරන්න ඕන නම් තමයි ජනාධිපතිතුමා පත් කරන්නේ. ඒ අනුව කොමිෂන් සභා සමාජිකයන් පත් කරාට පස්සේ ඒ සමාජිකයන් තමයි මේ කරුණු සොයා බලලා නිර්දේශ ලබා දෙන්නේ. ඒවා නිර්දේශ. ඒතකොට ඒ නිර්දේශවල විශාල වටිනාකමක් තියෙනවා මම නෑ කියන්නේ. නමුත් ඒ වටිනාකමක් තිබුණත් ඒ නිර්දේශ ක්‍රියා කළ යුත්තේ පවතින නීතිමය රාමය තුළ. දැන් ජනාධිපතිතුමාත් කියා සිටින්නේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕන පවතින නීතිමය රාමය. නැතු අලුතෙන් නීති ගෙනල්ලා නෙවෙයි. ඒ අනුව දැන් මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දැන් පත් කළ කොමිෂන් සභාව ගැන ඔබ සමාදාන කරන්නේ ජනවාරි මාසේ 29 වෙනිදා. දැන් ඒ කොමිෂන් සභාවේ විමර්ශනය කොතනින්ද නවතින්නේ? නෑ මෙහෙමයි. එහෙම නෙවෙයි. දැන් එතන දැන් අලුතෙන් පත් කරපු කොමිෂන් සභාවේ විශේෂයෙන් පත් කරලා තියෙන්නේ දැන් පළමු කොමිසමේ නිර්දේශ හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කරන්න නෙවෙයි. දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වා අර 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලට තියෙන බලය තමයි යම් තත්ත්වයන් යටතේ අක්‍රමික දේවල් සිදු කරලා තියෙනවා නම් යම් රාජ්‍ය නිලධාරියෙක් ඒ ගැන වඩා පැහැදිලිව සොයා බලලා ඒ අයගේ ප්‍රජා අසහනතාවයට උනත් ඒව පත් කරන්න පුළුවන් කියලා. තේරුණා? ඒ කියන්නේ ප්‍රජා අයිතිය නැති කරන්න උනත් පුළුවන් කියලා. නමුත් ඒක කළ යුත්තේ මේ දේශපාලන වශයෙන් සලකා බලලා නෙවෙයි. දැන් මම හිතන්නේ 1978
වසරේක යම් දේශපාලන ස්වරූපයක් තිබුණා. මෙතන දේශපාලන ස්වරූපයක් නෙවෙයි මෙතන තියෙන්නේ. කොමිසමක් විසින් නිර්දේශ කරපු යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා බලන්න තමයි අලුතින් පත් කරපු පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරලා තියෙන්නේ. එතකොට අර සහන සැලසලා තියෙනවනේ මේ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් ඒ කියන්නේ වින්දිතයන්ට ඒ අයටනේ මේ අවුරුදු 5ක් 10ක් තිස්සේ අවුරුදු 5ක් විතර තිස්සේ දිනපතා උසාවි වලට කොමිෂන් සභාව වලට ගිහිල්ලා සමහරවිට අපි දන්නවා රාජ්‍ය සේවකයෝ ඉතාමත් අසරණ තත්ත්වයටපත් වුණා. නිර්දෝෂී අය. සමහර දෝෂී අය ඉන්නත් පුළුවන්. නමුත් බොහෝ වෙලාවට ඉලක්ක කරලා මේ විශේෂයෙන් දූෂණ මාර්ධන කමිටුව FCID එක ජාතික විධායක සභාව මේ අයගේ දැන් අපි හිතමු FCID එක විශේෂයෙන් ඒ පොලිස් ආඥා පනතේ බලය ඉක්මවා ගිහිල්ලා පත් කරපු එකක් කියලා තමයි නීති විශාරදයෝ කියන්නේ. ඉතින් එවැනි පත් කරපු FCID එක වගේ ආයතනයක් විසින් නීතිමය කාරණයක් පටන් ගත්ත නම් ඒ පටන් ගත්ත අවස්ථාවේ ඉඳලම දෝෂ සහගතයි. ඒක තමයි මේ උපාලි අබේරත්න කොමිසම කියන්නේ. එනිසා යම් පුද්ගලයෙක් වින්දිතයෙක් වුණා නම් ඒ මුල ඉඳලම ඔහු අසාධාරණට ලක් වෙච්ච කෙනෙක්. ඒක තමයි කියන්නේ. සමහරට මෙහෙමයි. යම් අපි නීතිය අනුව කතා කරනවා නම් යම් වරදක් ඇත්තටම කරලා තියෙනවයි කියලා කියමු. ඒ ඇත්තටම කරා වුණත් එය විමර්ශනය කරලා නඩු පැවරිය යුත්තේ නීතිමය බලය තියෙන ආයතනයක්. ඒ නීතිමය බලය නැති ආයතනයක් මේ ඇත්ත වරදක් සම්බන්ධයෙන් වුණත් නඩු පවරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා නම් ඒ අවස්ථාවේ ඉඳලා වැරදි කියන එක තමයි මේ කියන්නේ. ඒ සුදුසුකම් ලක් තැනකින් නෙවෙයි අවසානයේදී තීන්දුවක් තීරණයක් ප්‍රකාශයටපත් වෙන්නේ. හරි වුණා හෝ වැරදි වුණා හෝ ඒ පුද්ගලයා. ඒක තමයි. හොඳයි අපි මේ පිළිබඳව තවත් කතා කරමු විනාඩි කිහිපයක විරාමයක්කින් පස්සේ. රැඳී සිටින්න අප සමගම ආයුබෝවන් යලි අපි ශනිදාය බොන් වැඩසටහන සමග අප කතා කරමින් ඉන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණ දිල මහත්මයා සමග. නීතිය කියන දේ අපිට ටිකක් සමීප නොවන කාරණයක් වෙන්න පුළුවන්. නමුත් විනයකරුක රටක් බිහි කරන්න විනයවත් සමාජයක් ඇති කරගන්න නම් මේ නීතිය කියන දේ පිළිබඳව අපිට යම් කිසි විදියකින් හැදෑරීමක් එක්ක සහ අවබෝධයක් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා තමයි ශනිදාය බොන් වැඩසටහනේ අපි මේ ගැන කතා කරන්නේ. හේතුව ඊයේ පාර්ලිමේන්තුවේදී පවා මේ අපි කතා කරන කාරණා ගැන වැඩි වශයෙන් කතා කළ නිසා. දැන් අවසාන වශයෙන් ඔබතුමාත් එක්ක කතා කරමින් හිටියේ අර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මේ දේශපාලන පරිගැනීම් හා සම්බන්ධව පත් කළ කොමිෂන් සභාව සහ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බලන්න පත් කළ කොමිෂන් සභාව පිළිබඳව. දැන් මට තියෙනවා ප්‍රශ්නයක් අර 2019 පත් කළ ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බලන්න පත් කළ ජනාධිපති කොමිසමේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න තවත් කොමිෂන් සභාවක් පත් කරනවා කියලා කියන්නේ ඒක ඉන්හාට අධිකරණයට යන කාරණයක් නෙවෙයි. එතනින් නවතිනවද? ඒ කොමිෂන් සභාවේ දැන් ඔබතුමා සඳහන් කරනවානේ මේ වෙනකොට අධිකරණය ඇතුලේ ඉන්න නීතිඥවරුම තමයි ඒ කොමිෂන් සභාවේ සමාජිකයෝ. අධිකරණය ඇතුලේ ඉන්න විනිසුරුවරු. එතකොට ඒ අයට පුළුවන් එහෙමනම් තීන්දුවක් තීරණයක් ගන්න. ඒකද මේ වෙන්නේ? නෑ මෙහෙමයි. දැන් විශේෂයෙන් දේශපාලන පරිගැනීම් කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළ තුන ඒ නිර්දේශ වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ පරිගැනීම් වලට ලක් වෙච්ච වින්දිතයන් වෙනුවෙන් ඒ අය ලබා දීලා තියෙන නිර්දේශය. එතකොට මේ අයට මෙසේ වින්දිතයන් කරපු යම් වගකිය යුතු කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අය නම් කරලා තියෙනවා ඒ අය සම්බන්ධයෙන් කොහොමද නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. ඉතින් ඒ නම් කරලා තියෙන හැම කෙනාම සම්බන්ධයෙන් මේවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක බලන්න ඕන. මොකද සමහර වෙලාවට විශේෂ රාජ්‍යයේ නිලධාරීන් ඒ වගේ අය සම්බන්ධයෙන් බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි මේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් දාලා සොයා බලන්න. මට පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. ඒ අයට පුළුවන් ද අවසානයේදී මේ වැරදිකරුවන් වෙනුවෙන් අර නිර්දේශවලට ලක් වෙච්ච පිරිසක් ඇතිනේ කවුරු හරි නිර්දේශවලින් ප්‍රධාන වෙච්ච නම් ඇතිනේ. ඒ අයට දඬුවම් පමුණවන්න පුළුවන් ද ඔය කියන කොමිෂන් සභාව? නෑ ඒ කොමිෂන් සභාව කරන්නේ දැන් අපි හිතමු දැන් ওই විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පුළුවන් යම් වරදක් කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා නම්
නම් හිතනවනම් පමණක් නෙවෙයි ඒ ගැන සොයා බලලා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙන්න. ඒ නිර්දේශය ලබා දෙන්න බෑ. ඒ නිර්දේශය ලබා දෙන්න නම් අපි තුන් ප්‍රජා අයිතිය ප්‍රජා ශක්නුතාවයකට ලක් කරන්න කියලා. නමුත් මේ නිර්දේශය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒතර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද නැද්ද? ඒ සම්බන්ධ තීන්දුව ගන්නේ ඒ රජය විසින්. ඒතර ඒ කළ පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත කරනවද නැද්ද කියන එක පාර්ලිමේන්තුව තීරණය කරන්නේ. දැන් ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලතල ඔබතුමා සඳහන් කරන විදිහට සහ අපි දන්න විදිහට ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලයක්. ඒ බලය අනුව එතුමා පත් කරන මේ කොමිසමේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ජනාධිපතිතුමාට පුළුවන්ද එතුමාගේ තියෙන නිලතල සහ බලතල අනුව තීරණය ගන්න? නෑ ජනාධිපතිතුමා කරන්නේ චමින්ද ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රජයේ ස්ටේක් හෝල්ඩර් එක අංශ තියෙනවා. අපි හිතමු නීතිපති නම් ඒක සොයා බලලා කරන්න ඕන නීතිපතිතුමාට යොමු කරනවා. නීතිපතිතුමා ඒක මැනවින් අධ්‍යයනය කරලා නීතිමය රාමය තුළ මේක කළ යුතුයයි කරන්න හැකියාව තියෙනවද සහ මේ ඒක කළ කිරීම යුතුද කියන එතුමා තමයි තීරණය කරන්නේ. අපි හිතමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව තීරණය කරනවා. ජනාධිපතිතුමා කරන්නේ නිර්දේශයේ අදාළ අංශවලට යොමු කිරීම. උදාහරණයක් වශයෙන් රාජ්‍ය සේවා කොමිසමට අදාළ ඒවා රාජ්‍ය සේවා කොමිසමට යොමු කරනවා. ඒතර රාජ්‍ය සේවා කොමිසම තමයි මේ නිර්දේශ නැවතත් බල ඉවර වෙලා ක්‍රියාත්මක කිරීම කරන්නේ. ගැන නියම යාන්ත්‍රණයක් තියෙනවා. ඔව්. ඒ යාන්ත්‍රණය අනුව ඒ දේවල් සිද්ධ කරන්න ඕන නීතිමය පසුබිමක් තියෙනවා. හොඳයි. ඔබ සඳහන් කරනවානේ 2004 ඉඳලා මේ වෙනකොට කොමිෂන් සභා 24ක් ජනාධිපති කොමිෂන් සභා විශේෂ පරීක්ෂණ වැඩිද මන් දන්නේ මම තියෙන 24ක් කියලා කියමු. ඒක සැලකිය යුතු ප්‍රමාණයක්. අවුරුදු ගානෙන් බෙදලා ගත්තත් අවුරුද්දකට කීපයක් විදිහට සාමාන්‍ය අගයකට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කොමිෂන් සභාවල ප්‍රතිඵලයක් නැහැ. බොහෝ දේවල් දැන් පුස්සක් බවට පත් වුණානේ. මේ කතා කරන මේ කොමිෂන් සභාවත් පුස්සක් වෙයිද? නෑ ඉතින් එහෙම කතා බහක් නෑ කියන එක මම පිළිගන්නේ. ඔගේ වගේමනේ කතා බහක් තියෙනවා. නමුත් දැන් බලන්න මේ ETI එක සම්බන්ධයෙන් පත් කරපු කොමිසම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරලා මාස 6ක් තුල හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහත්මයා තමයි සභාපතිත්වයේ දරුවේ. හොඳින් අධ්‍යයනය කළා නිර්දේශ 18ක් ලබා දීලා තියෙනවා. 18ක් හෝ 16ක්. ඒ 16න් නිර්දේශ 3ක් විතර ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය සම්බන්ධ ආයතනය. සමහර නිර්දේශ සෙන්ට්‍රල් බැංක් ක්‍රියාත්මක කළ යුත්තේ. සමහර ඒවා තියෙනවා අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක. ඒ කියන්නේ දැන් ෆයිනෑන්ස් සම්බන්ධ මූල්‍ය සමාගම් සම්බන්ධ නීතිය ප්‍රතිසංස්කරණය වෙන නීතිය වෙනස් විය යුතුයි. මේක කරන්න ඕන අධිකරණ අමාත්‍යාංශය. ඊට පස්සේ නිර්දේශ 3ක් විතර තියෙනවා පාපරාදී විශ්වාසය කඩකිරීම වංචාව ඊට පස්සේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යනාදී කාරණා යටතේ ඊට වගකිය යුතු ඒ ETI සමාගමේ යම් අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි කියලා. ඒක කර යුත්තේ නීතිපතිතුමා. දැනට නීතිපතිවරයා මේ වෙනකොටත් අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරලා ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. සෙන්ට්‍රල් බැංක් එක ඒ සෙන්ට්‍රල් බැංක් එකට අදාළ. එම නිසා ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරපු කොමිෂන් සභාවල හැමද දැන් දේශපාලන පරිගැනීම් කොමිෂන් සභාව බලන්නේ ඒකේ වාර්තාව දුන්නා කැබිනට් මණ්ඩලයට දැම්ම. කැබිනට් මණ්ඩලයෙන් නැවත නිර්දේශ ලබා දීලා තියෙන තවත් එකක්. ඉතින් ඒ නිසා ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා පත් කරපු කොමිසමක් තියෙනවා. ඒ කොමිසම් වාර්තාවක් කිව්වාගේ අපිට ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් විශේෂයෙන් ජනාධිපති ලේකම්තුමා එතුමා දැන් ඔබතුමා දන්නවා අවුරුදු 40ක් 45ක් විතර රාජ්‍ය සේවයේ ඉන්න පරිණත අය. ඒ වගේම ප්‍රධාන උපදේශකතුමා ලලිත් වීරතුංග මහත්මයා ඒ පී.බී. ජයසුන්දර මහත්මයා ලලිත් වීරතුංග මහත්මයා ඒ වගේ අය මේවා බොහොම පරීක්ෂා කරලා බලලා තමයි මේම සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. මේ හැම දෙයක් එක්කම හැප්පෙනවයි කියලා කියන්නේ ඔබතුමාටත් ලේසි පහසු වැඩක් නෙවෙයි නේද? මොකද ජනාධිපති මම කියනවා රාජකීය කටයුත්තක් කරන්න කියලා රටේ පළමු පුරවැසියා වෙනුවෙන් වගකීමක් දරන නීතිය හා සම්බන්ධ ලොකු අර කියන සංවේදී ප්‍රශ්න වෙනුවෙන් ඔබතුමාට ලොකු මැදිහත් වීමක් කරන්න වෙනවා තියෙනවා. ඒ කාර්යභාරය කරනකොට කොහොමද දැනෙන තත්ත්වයන්? මොකද්ද ඔබතුමාගේ ස්වභාවයේ රස්සාව ඇතුලේ තියෙන? නෑ ඇත්ත වශයෙන්ම මේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යම් දර්ශනයක් සහ ඉතා විනයගරුක භාවයක් තියෙනවා. ඉතින් අපි කරන්නේ ඇත්තටම එතුමට එහෙම විශාල උපදෙස් දීමක් නෙමෙයි අපි කරන්නේ සම්බන්ධීකරණ. මම අර කලින් කිව්වා වගේ ප්‍රින්සිපල් ලීගල් ඇඩ්වයිසර් තමයි නීතිපතිතුමා.
ඊට පස්සේ තව ප්‍රධාන නීතිඥවරු ඉන්නවා මේ ඒ කියන්නේ ප්‍රයිවට් මායකෙත් සමහර දැන් රොමේෂ් සිල්වා වගේ මැතිතුමා වගේ අය සංජීව ජයවර්ධන මැතිතුමා වගේ අය ඒ වගේ නීති ශාස්ත්‍රයේ දැවැන්ත වෙන්නේ සියලු දෙනා එක්ක සම්බන්ධ වෙලා කරන කාර්යයක් මම මේ කරන්නේ. ඒ වගේ මට කියන්න කැමතියි මේ දැන් මේ නීතිය සම්බන්ධ නොවුනත් මේ රටේ යන ක්‍රමයේ යම් යම් අඩුපාඩු මම දකිනවා. ඒ කියන්නේ දැන් රටක නායකයෙක් පත් වුණාට පස්සේ මේ දිගටම විවේචනය කරනවට වඩා මං හිතන්නේ නායකයෙක් හදාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ජමින්ද දැන් විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ අයගේ චරිතය ගත්තම මේ පාසලෙන් පස්සේ හමුදා සේවයට ගිහිල්ලා හමුදා සේවයේ එහෙම අවුරුදු ගාණක් මේ කටයුතු කළේ ඒ විනයක් ලබාගෙන ඊට පස්සේ විදේශවල අවුරුදු කීපයක් 10ක් විතර ඉඳලා ඊට පස්සේ 2005 ඉඳලා 2015 වෙනකන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ විශාල කාර්යභාරයක් කරලා බොහොම ඉතා සීරුවෙන් ආපු අය මෙයාට විශාල අත්දැකීම් රාශියක් තියෙනවා. ඉතින් මේ අත්දැකීම් අරගෙන මෙවැනි ජනවරමක් අරගෙන මේ අය පත් කරගත්තට පස්සේ මේ අයගෙන් මං හිතන්නේ ජනතාවගේ තපෙත් වගකීම වෙන්නේ විවේචනය කිරීම හොඳයි සාධාරණ විවේචන. නමුත් මේ කාලය තුල අවශ්‍ය සේවය ලබා ගැනීම. ඉතින් මේ සේවය ලබා ගන්න අවශ්‍ය දේ කරනවට වඩා මේ වෙනත් විදියකින් මේ ඒක අර කකුලෙන් අදින දේවල් කරන්නේ නැතුව මම නම් හිතන්නේ මොන ආණ්ඩුව ආවත් මොන නායකයා ආවත් ඒ නායකයාගේ දුර කාලය තුල ඒ නායකයාගෙන් ගත යුතු සේවය අපි පුළුවන් තරම් ගන්න ඕන. මොකද දැන් 2019 තුමා ආවේ ඉඳලා මේ දක්වා යන ගමන බලන්න මේ කොවිඩ් ඒ සියලු දේවල් එක්ක යන්නේ. එතකොට බොහොම සීමිත දැන් වැඩ කරන්න පුළුවන් 100%ම වැඩ කරන්න අමාරුයි. මේ තත්වයන් අට දැන් 2019 බලයට ආවට පස්සේ තුමා මේ පාර්ලිමේන්තුවේ බලය තුමාට තිබුණේ නැහැ නේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය කල් ගියා මාස ගාණකින්. ඒ කාලය දක්වා නිවැරදි බලයක් තිබුණේ නැහැ. ඒ වගේම කොවිඩ් පළවෙනි වේව් එක ආවා දෙවෙනි වේව් එක අපි දන්නවා ඊට වඩා මේ භයානක විදියට ආවා. මේ තත්වයන් අට තමයි මේ වැඩ කරගෙන යන්නේ. රටේ අනාගතය වෙනුවෙන් කරන කාර්යභාරය අපිට අවශ්‍ය වෙන්නේ සුරක්ෂිත රටක්. ඒ සුරක්ෂිත රට ඇතුලේ තියෙන ඕන අර කියන මේ නිදහස කියන සීමාව පමණක්ම නෙවෙයි. ඉන් එහාට ගිය බොහෝ විනයගරුක තැන් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අර වැරදුණු තැන් වරද්දපු තැන් හොයාගෙන ගිහිල්ලා ඒ වෙනුවෙන් සාධාරණය කරන රටේ ජනතාව වෙනුවෙන් වග කියන ආයතන නැත්නම් කොමිෂන් සභා ආදී දේවල් පිළිහිටුවමින් මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. කතා කළා තාත්තගේ ඉතිහාස කතාවෙන් අවසානයේදී පුතා මේ වෙනකොට අර ඉතිහාසයේ සිද්ධ කරපු දේවල් එක්ක වර්තමානයේ ගැටෙන තැන් වලට වෙලා අපි අපේ සාකච්ඡාව නවත්තමු. හොඳයි ඔබතුමාට තවත් කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. මේ පස්සෙත් මේවා අවසානයක් දක්වාම අරගෙන යන්න වෙනවනේ. එහිදී අපි ඉදිරියේදී සාකච්ඡාවක් ආයෙත් පවත්වමු මේ කොමිෂන් සභාවල වාර්තා නිකුත් වීමත් එහි අනිකුත් කාරණා හා සම්බන්ධවත් ඉදිරියේදී. බොහොම ස්තුතියි. ජාතික රූපවාහිනිය වෙනුවෙන් ශනිදාය බොන්නොට සටහන වෙනුවෙන් අද මෙදිරියට පැමිණියාට. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව.